අයිබෝන් හැමදාටම අපි අද කතා කරන්න යන බලාපොරොත්තු වෙන පුතේ 10 වෙනි කාර්යපත්‍රිකාව. මේ කාර්යපත්‍රිකාවත් එක කාර්යපත්‍රිකා විශාල ප්‍රමාණයක ඔයගොල්ලන්ට ඉදිරියට සාකච්ඡා කරන්න හිතයි. මේනකොට ඔයගොල්ලෝ මේ කාර්යපත්‍රිකාවට පිළිතුරු ලියලා මේකේ නිවැරදිතාවය ඔයගොල්ලෝගේ පිළිතුරු නිවැරදිතාවය බලා ගන්න ලෑස්ති වෙලා ඇති. එතකොට අද දවසේ මේ කතා කරන වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙන්නේ 10 වෙනි කාර්යපත්‍රිකාවට අදාළ පිළිතුරු සාකච්ඡා කරන්න ගන්න කාර්යපත්‍රිකාව සහ ඔයගොල්ලෝ උත්තර ලියලා තියෙන උත්තර පත්‍රිකාව හැම ප්‍රශ්නයකටම දෙකක් ගන්න තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා පළවෙනි ප්‍රශ්නත් ඒකේ ප්‍රශ්න ඉස්සරහා තියෙන රටාව. ඒ රටාවත් එක්ක තමයි මේ කාර්යපත්‍රිකාව නිර්මාණය වෙන්නේ. අපි එහෙනම් සාකච්ඡා කරමු කොහොමද මේකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ගන්න කියලා. මුලින්ම පුතේ මේකේ තියෙනවා අපිට පළවෙනි ප්‍රශ්නේ විදිහට රීජ්‍ය භාග පාඩමට අදාළ ප්‍රශ්නයක් තියෙන්නේ 3y වලින් 4y x 3y වලින් 4y x 3y වර්ගය තියෙන්නේ හරි ගුණ කිරීම අනික තියෙනවා 2x වර්ග 2x වර්ග තවයිට තියෙනවා 9y x දැන් පුතේ මේකේ හරය සහ ලවය බෙදන්නවත් පුළුවන් වෙන ෆක්ක අපිට බෙදන්න පුළුවන්. දැන් මේකේ තියෙනවා y වලින් බෙදන්න පුළුවන්. y එකක් තියෙනවා. මෙතන y වර්ගයක් තියෙන නිසා එකෙන් එකක් අපිට අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට x වලින් මෙතන x ගුණ කිරීම x එකෙන් එතන x වර්ගයක් හැදෙනවා. එතකොට මේ x මේ x වර්ග මේ x ගුණ වුණාම x වර්ගය හැදෙනවා. ඒ x වර්ගයට මෙතන x වර්ගයක් කපන්න පුළුවන්. ඊට පස්සේ 3ෙන් බෙදුවාම මෙතන 9 3ෙන් බෙදුනාම 3යි 4 2ෙන් බෙදුවාම 2යි. ලවයට ඉතුරුලා තියෙන පුතේ දෙවරක් 3 දෙවරක් 3 6යි. හරයට ඉතුරුනේ y විතරයි. නව උත්තරේ y වලින් 6. හරයට y තියෙනවා ලවයට 6ක් තියෙනවා. 6 බෙදීම y. ඒ තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. දෙවෙනි ප්‍රශ්නේ අපිට තියෙන්නේ වෙන රූප සටහනක් තුළ 2 4 6 8 කියලා තියෙනවා. A කියලා කුලකේ නම් කරලා. මේ A කියන කුලකය කුලක ජනන ස්වරූපයෙන් ලියන්න කියලා කියනවා. අපි මේක කුලක ජනන ස්වරූපයෙන් ලියාගෙන යද්දී අපි මේ කුලකයේ ඒ නිසා A කියලා නම් කරගත්තා. ඊට පස්සේ සංගල වරහණක් ඇතුලේ අපි ගන්නවා මේ 2 4 6 8 කියන එකට පොදු ලක්ෂණයක් අපි හොයාගන්නවා. මම මෙතන x කියලා දානවා මේකේ තියෙන අවයව බීජ සංකේතයක් වෙන x වලින් නිරූපණය කරලා ඊට පස්සේ මම ලියනවා මේ x වෙන්න පුළුවන් මොන වගේ සංඛ්‍යාවද? ඒ කියන්නේ මේ තියෙන සංඛ්‍යාවල පොදු ලක්ෂණය බලන්න. 2 4 6 කියලා මේ තියෙන දෙකේ ගුණාකාර එහෙම නැත්නම් ඊට සංඛ්‍යා. නම් මේක ලියන්න පුළුවන් 2 දෙකේ ගුණාකාර එතන දෙනවා x යනු දෙකේ ගුණාකාරය x දෙකේ ගුණාකාරය හැබැයි පුතේ දෙකේ ගුණාකාර හැම එකක්ම මේකේ නැහැ 2 4 6 8 විතරයි තියෙන්නේ. ඒකට අපි ලියන්න ඕන මේකේ තියෙන සංඛ්‍යා දෙන පරාසය. අපි බලන් 1ත් 10ත් අතර එකට වඩා 10ට වඩා අඩු. ඉතින් දෙකේ සිට 8ත් එක්ක කියලා ලියන්නත් පුළුවන්. මේක දෙකේ ගුණාකාරයක් නැත්නම් ඊට සංඛ්‍යාවක් මො වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ ඒකට අදාළ විදියට උත්තරේ නිවැරදිතාවය පිළිබඳ තේරුම් ගන්න. මේ දෙකේ ගුණාකාරයක් කෙනෙක්ගේ රට සංඛ්‍යාවක් කියලා ලියන්නත් පුළුවන්. මේක ලියන්න පුළුවන් දෙකේ සිට 8ත් එක්ක කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් 1ත් 9ත් අතර කියලා ලියන්න පුළුවන්. මේ ටික අයිති වෙන විදියට ඒක යන්න ස්වරූපයෙන් මේ විදිහට ඉදිරිපත් කරන්න ඕන. තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා වර්ගමූල 17. වර්ගමූල 17 කොමන පූර්ණ වර්ග අතර පිටයි. පූර්ණ වර්ග සංඛ්‍යා ගැන ගත්තාම අපි දන්නවා 1 වරක් 1 1යි දෙවරක් 2 4යි තුන් වරක් 3 9යි හතර වරක් 7යි පස් වරක් 25. මෙන්න මේවා තමයි පූර්ණ වර්ග සංඛ්‍යා කියන්නේ. ඒක පුතේ 17 පිටන්නේ 16 සහ 25 කියන පූර්ණ වර්ග සංඛ්‍යා දෙකක්. එහෙනම් අපි කියන උත්තරේ 16 හා 16ත් 25ත් අතර තමයි මේක මේ විදියට පිහිටන්නේ. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ බලමු. හතරවෙනි ප්‍රශ්නේ කේන්ද්‍රික කණ්ඩ මිනිත්යට අදාළ ප්‍රශ්නයක් තියෙන්නේ. කේන්ද්‍රික කණ්ඩයක් දීලා තියෙනවා කේන්ද්‍රික කෝණය අංශක 90ක් වෙන. මෙන්න මේ කේන්ද්‍රික කෝණය අංශක 90ක් වෙන කේන්ද්‍රික කණ්ඩයේ පරිමිතිය දීලා අපෙන් අහනවා අරය කොච්චරද කියලා. මෙන්න තියෙන අංශක 90කට. හතරෙන් එකක් තියෙන්නේ. අපි යමු අරේ r කියලා. තාපදිග දාන්නේ නැහැ.
එහෙනම් මේකේ පරිමිතිය දාන්නවා. පරිමිතිය සමානයි සෙන්ටිමීටර් 50යි කියලා කියනවා. එතකොට අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයද්දී චාප දිග හොයන්න ගන්නද මෙතන වෘත්තෙන් 4න් පංගුවක් නිසා 4න් 1යි 25r එකතු කරන එකට අරයන් දෙකක් 2r සමානයි මේකේ පරිමිතිය වෙන 50 සෙන්ටිමීටර් 50. දැන් ඊට පස්සේ මේකේ පුළුවන් 2කට 2 1යි 4කට 2 2යි එතකොට එනවා මෙතන 2න් 1යි π කියන්නේ 7න් 22යි r දන්නේ නැහැ 2r සමානයි 50යි. මේකේ දෙකෙන් කැපුවාම මෙතන 11යි. එතකොට 7න් 11යි r 2r 50යි. හරය සමාන කරන්න ඕන. මෙතන 2යි r තියෙන. මෙතන හරය 7 නිසා පොදු හරය 7ක් වොත් මේක දෙකෙන් 7න් ගුණ වෙන්න. එතකොට 14යි ගන්නවා. 11යි r එකතු කිරීම 14යි r බෙදීම 7 සමානයි 50. මේ 14යි r ආවේ හරය සමාන කරන්න මේක 7න් ගුණ කරන්න. 2යි r බෙදීම 1 කියලා නේ හිතා ගන්න ඕනේ. එතකොට මෙතන එනවා 14යි 11යි එකතු කරනවා 25යි r සමානයි 50. ඊට පස්සේ අපිට පුළුවන් දෙපැත්තම 25න් බෙදන්න 7න් ගුණ කරන්න. එතකොට මෙතන r කියනවා මේ 7න් මේ පැත්ත ගුණ කරනවා. එතකොට 50 ගුණ කිරීම 7 එනවා. 25න් ගුණ වෙලා ඉඳන් 25න් බෙදෙනවා. එතකොට 50 25න් බෙදුවාම 2යි. මේ 7න් ඒ දෙක ගුණ කරාම 7 වරක් කියලා. හරි සෙන්ටිමීටර් 14ක් කියලා එන එක ටිකක් දීර්ඝව හදන්න ඕන. අපි ගත්තේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයාගන්න සූත්‍රයේ චාප දිගට එකතු වෙනවා අරයන් දෙකක්. මේක තමයි මෙතන ගත්තේ. එතකොට කේන්ද්‍රික කෝණයක් දුන්නා. ඒ සූත්‍රය භාවිත කරලා තමයි මේක හදාගෙන ගියේ. ඒ අපි කතා කළේ ප්‍රශ්නාංක 7. ආරවත්තික 10ේ 4 වෙනි ප්‍රශ්නේ තමයි අපි මෙතනදී කතා කරේ. ඊළඟට අපි බලමු 5 වෙනි ප්‍රශ්නය. ඒකේ තියෙනවා සන්තතික දත්ත ඉදිරියෙන් හරි ලකුණක් යොදන්න. සන්තතික දත්ත. මෙතන අපි කතා කරනවා මේ දත්ත වර්ග ගැන කතා කරන්නේ ගණින සහ මනින කියලා. ගණින සහ මනින කියලා. එතකොට සන්තතික දත්තයක් කියලා කියන්නේ මනින මැනලා ගන්න දෙයක්. තවත් වර්ගයක් තියෙනවා විවික්ත දත්ත කියලා. විවික්ත දත්ත කියලා කියන්නේ ගැනලා ගන්න දත්තයක්. දැන් ගැනලා ගන්න කොහොම පන්තියක ළමයි ගන්න, ගහකින් ගන්න පොල් ගෙඩි ගන්න, පෙට්ටියක තියෙන පැන්සල් ගන්න, වෙළඳ සැලකට පැමිණි පාරිභෝගිකයන් ගන්න ගැනලා ගන්න. මැනලා ගන්නේ වගේ පූර්ණාගයක් විදියට එන අවස්ථාවක් තියෙනවා. දශමාගයන් එන්නත් පුළුවන්, භාගයන් එන අවස්ථාවක් තියෙනවා. ඒවා අපි කියනවා සන්තතික දත්තක. එහෙනම් ඒ වගේ තියෙන දත්ත තෝරලා ඒවට හරි දාන්න. පන්තියක සිසුන් ගණන. ඒක සන්තතික නෑ, දශමෙන්නේ නෑ, භාගයෙන්නේ නෑ. විකිණීමට ඇති කොමඩු වල බර ස්කන්ධ හරියටම කිලෝග්‍රෑම් 2යි 3යි 4යි නෙවෙයි, ඊට වඩා ග්‍රෑම් ගානකට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දශමාගයන් වෙන්න පුළුවන්. ඒක මැනලා ගන්නවා. එහෙනම් ඒක සන්තතික දත්තයක්. ඒකට අපිට හරි ලකුණ දාන්න පුළුවන්. පැන්සල් පෙට්ටියක තියෙන පැන්සල් ගණන එක සන්තතික නැහැ. පන්තියක සිසුන්ගේ උස අපි මැනලා ගන්න ඕන. මේක සන්තතික දත්තයක්. එතකොට ඔකේ සන්තතික දත්ත දෙකයි තියෙන්නේ. විකිණීමට තබා ඇති කොමඩු වල බර සහ පන්තියේ සිසුන්ගේ උස කියන තොරතුරු දෙක තමයි සන්තතික දත්ත. එන අනිත් දත්ත දෙක අතෝ ඒක විවික්ත දත්ත දෙකක්. ඊළඟට අපි බලමු ප්‍රශ්නාංක 6. මම එක බෝඩ් එකක් දාන්න ඕනේ. ඔය කියපු විදිහට ඔයගොල්ලෝ ලියලා තියෙනවද කියලා බලන්න. බලමු ලඝු ගණකයක් තියෙන එකක් තියෙනකෝ ඊළඟ එක. ලඝු ගණක ආකාරයෙන් තියෙන එකක් තියෙන්නේ. මේකේ තියෙනවා දෙකේ පාදයට x ලඝු ගණකය 5යි කියලා. මේ ප්‍රශ්නාංක 6 දෙකේ පාදයට x ලඝු ගණකය 5යි කියලා. මේකෙන් අහනවා අපිට x ලඝය කීයද කියලා. එහෙනම් මේක අපි දර්ශකාංකණයෙන් ලියන්න. දර්ශකාංකයෙන් ලියද්දි මේ x එක අපි මෙතන තියාගමු. මේ දෙක ගෙනියමු මේ 5 ළඟට. න්‍යායගේ දර්ශකය. එතකොට දෙකේ පස්වෙනි බලය තමයි x වෙන්නේ. දෙකේ පස්වෙනි බලය කියන්නේ දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක. දෙක ගුණ කිරීම දෙක. 2 2 4 4 2 8 8 16 16 අපිට
x දෙනවා පුතේ 32ක් දෙනවා. x කියන උත්තරේ 32යි. ඔන්න අපි 6 වෙනි ප්‍රශ්නේ කතා කරා. 7 වෙනි ප්‍රශ්නේදී එකම කරනවා. 7 වෙනි ප්‍රශ්නේ ජ්‍යාමිතිය ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකේ තියෙනවා 2a ධන 10 3a ධන 2 සහ a කියලා කෝණ තුනක්. මේ කෝණ ත්‍රිකෝණයේ කෝණ තුනක එකතුව අංශක 180යි. එනවා මෙතන දියන්න පුළුවන්. 7 වෙනි ප්‍රශ්නෙට 3a එකතු කිරීම 10 2a එකතු කිරීම 10 කියන්නේ. හරි. 3a එකතු කිරීම 2 එකතු කිරීම a සමාන 180. දැන් 2ට 3යි එකතු කරාම 5යි 5ට එකතු කරාම 6යි ඔන්න 6යි ගත්තා 10යි 2යි එකතු කරාම 10යි මෙතන 180යි 180ෙන් 12ක් අඩු කරනවා එතකොට එනවා 168ක් දැන් 6ෙන් බෙදමු 16ට 6 වත් 1යි 48ට 6 වට අංශක 28යි ඒක. ඒ අංශක 28ක් කියලා එනවා. හරි. 9 වෙනි ප්‍රශ්නේ. ඒකයි ජ්‍යාමිති ප්‍රශ්නයක්. නෑ 7 වෙනි කතා කරන්නේ 8 වෙනි ප්‍රශ්නේ තියෙනවා. 8 වෙනි ප්‍රශ්නේ තියෙනවා සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ග වලින් හොයන්න. එහෙනම් 8 වෙනි ප්‍රශ්නේදී මේක සමාන කරන්න පුළුවන් 1760. එතකොට 2 5 කියන්නේ 7න් 22 r අරය 14යි h දන්නේ නැහැ 1760. මේක 7න් කැපුවා මෙතන 2යි 22 2 44 44 2 88යි 88යි සමානයි 170 1760. මේක 88න් බෙදලා දාමු. එතකොට h සමානයි 170ට 88 දෙකක් තියෙනවා. එතකොට මෙතන එකයි බිඳුවට නෑ බිඳුවයි. සෙන්ටිමීටර 20යි මේ සිලින්ඩරේ උස වෙන්නේ. සිලින්ඩරේ උස වෙන්නේ සෙන්ටිමීටර 20යි. අපි සූත්‍රය වාර්තා කරලා ඉන්නේ. ඉතින් මේ සිලින්ඩර් එක ආශ්‍රිතව පළවෙනි ප්‍රශ්න පත්‍රයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හෝ පරිමාව සම්බන්ධ පුළුවන් ලෑස්ති වෙන්න මේ සූත්‍රය සහ පරිමාව හොයන්නේ කොහොමද කියන සූත්‍ර දෙක බලලා ඒ වගේ ගණන් හදලා පුරුදු වෙන්න ඕලන්ට එතකොට ඒ ගණන අනිවාර්යෙන් ඒකට තියෙන ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. 9 වෙනි ප්‍රශ්නේ ප්‍රශ්නාංක 9 මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් තියෙන ප්‍රශ්නයක්. හොඳ සමාන්තර රාශියක් හැදලා තියෙනවා. ඒකේ සමාන්තර රාශියේ පරිමිතිය හොනවා. ආරෝ කියන්නේ ඉන්න. 9 වෙනි ප්‍රශ්නේ. එනර්ජි කෝණය. මේකේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය නෙමෙයි. වන්දිනවා. ABC ත්‍රිකෝණය මේ පාද සමාන්තරයි කියලා තියෙනවා. ඊට පස්සේ මෙතෙන්ටත් යාවෙනවා. මෙහෙමත් යාවෙනවා. මේකත් සමාන්තරයි. මෙතන තියෙන ලක්ෂ දෙක වෙන්නේ EF. EF අනිත් එක D. ඔය ටික තමයි තියෙන්නේ. මේ පාද මධ්‍ය ලක්ෂ කියලා දෙන ලකුණු කරලා තියෙනවා. එතකොට අපෙන් අහන්නේ BEFD සමාන්තර රාශියේ පරිමිතිය කියලා. තව දත්ත ටිකක් දෙලා දෙනවා. AF දිග 4යි කියලා කියනවා. එහෙනම් මේකත් 4ක් වෙන්න ඕන. BE 3යි කියලා දීලා තියෙනවා. BE මේ ටික 3යි කියලා. මේ සම්පූර්ණ දිග දීලා තියෙනවා අපිට 14යි කියලා. මේ ටික 14යි නම් මේක මේ ටික 7යි මේ ටිකත් 7යි. මුළු ටික 14යි ඒකත් මධ්‍ය ලක්ෂ්‍ය කියලා. මේකත් එක සමානයි. හරි.
එතකොට පුතේ දැන් මෙන්න මේ පාදය 14 නම් BC පාදය 14 නම් මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව ඔයගොල්ලෝ දන්නවා මේ මධ්‍ය ලක්ෂ දෙක ආකන්න රේඛාව BK දිගෙන් භාගයක්. එතකොට මෙතන 7යි. මතින් මෙහා සමාන්තර රාශියක් නම් මේ පාද දෙක සමාන වෙන්නේ. සමාන්තර රාශියක් නම් සම්මුඛ පාද සමානයි. තුන මේක තුන නිසා මේකත් තුන. එතකොට මෙයාගේ පරිමිතිය කියන්නේ 7යි 3යි 7යි 3යි එකතු වෙනවා. 7 එකතු කිරීම 7 එකතු කිරීම 3 එකතු කිරීම 20ක් සෙන්ටිමීටර් වෙනවා. ඒ සමාන්තර රාශියේ පරිමිතිය. සමාන්තර රාශියේ පරිමිතිය 20 සෙන්ටිමීටර කියලා එනවා. 10 භාග සම්බන්ධ ගාන මේ පැත්තට හදන්න. 10 වෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙනවා කමලා පොලට රැගෙන ගිය මුදලින් 5න් 3ක් වේදම් කර එළවලු මිලදී ගත්තා. එයා ගෙනිච්ච මුදලින් මුදල සමාන කොටස් පහකට බෙදුවොත් ඒකෙන් කොටස් 3ක් එයා වේදම් කරනවා කියලා තියෙනවා. ඒකෙන් කළා එළවලු ගත්තලු. ඇගේ පසුම්බියේ රුපියල් 140ක් ඉතිරිව තිබුණේ. කියන්නේ භාගයක් විදිහට අපි දැනගන්න. 5න් 3ක් වේදම් කරා නම් තව ඉතුරු වෙනවා. 5කට බෙදලා 3ක් වේදම් කරේ. එතකොට තව කොටස් 2ක් ඉතුරු වෙනවා. මේ 5කින් 3ක් ගියාම තව කොටස් 2ක් ඉතුරු වෙනවා. එහෙනම් අන්නේ ඉතුරු වෙන 5න් 2ක කොටස තමයි රුපියල් 140ක්. එතකොට මෙයා කොච්චර මුදලක් ගෙනිච්චද කියලා. එහෙනම් 5න් 2ක් 140යි නම් 5න් 5ක් කියලා හොයන්න ඕන. අපිට පුළුවන් 5න් එකක් කියන්නේ කොච්චරද කියලා. 2ක් 140යි නම් එකක් හොයන්න 140 දෙකෙන් බෙදනවා. 140 දෙකෙන් බෙදුවාම 70. ඒ කියන්නේ 5න් එක කොටසක් 70යි ගෙනින්න තියෙන මුළු මුදල අහන්නේ. රැගෙන ගිය මුළු මුදල අහන්නේ. ඒතර ගෙනිච්ච මුදල 5න් 5ක් විදියට ගන්න ඕන. එහෙනම් 5න් 5ක් කියන්නේ 70 එයා ගෙනින් තියෙන්නේ රුපියල් 4.35 රුපියල් 350ක් තමයි ගෙනින්නේ. රුපියල් 350ක් එයා අරන් ගිහිල්ලා තියෙනවා. අපි මේක 5න් 3කින් 5න් එක අඩු කරලා 5න් 3ක් අඩු කරලා 5න් 2ක් කියන එකට අදාළ තමයි එක හදාගෙන ගියේ. ප්‍රශ්න අංක 11. ප්‍රශ්න අංක 11 11 ප්‍රශ්නේ ජ්‍යාමිතිය ප්‍රශ්නයක් තියෙනවා. රේජිකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. මේ රේජිකෝණී ත්‍රිකෝණයේ මේ පාද දෙක සමානයි කියලා දීලා තියෙනවා. මෙතන 90යි කියලා දීලා තියෙනවා. මේක ගන්නවා. අවම හම්බ වෙනව තැනකදී. එතන 95යි කියලා දීලා තියෙනවා. මෙතන x කියලා දීලා. හරි. මේක මධ්‍ය ලක්ෂ ප්‍රමේයය. මේ පද දෙක සමාන නිසා පුතේ මෙතන 90යි කියලා තියෙනවා. එතකොට 180යි තුන් කෝණ තුනෙම එකතු 180න් 90ක් අඩු වෙනවා. එතකොට ඉතුරු කෝණ දෙක මේ දෙකයි. සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන නිසා මේ කෝණ දෙක සමානයි. එතකොට මේක 45. මේක 45. අන්නේකට 45 90යි මෙතන 90යි 180 වෙනවා. දැන් මේක 45යි මේක 95යි. ඉතින් මේ ත්‍රිකෝණයක් ආයේ තියෙන්නේ. මේ කෝණ තුන එකතු 180ක් වෙන්න ඕන. 95 45 එකතු කරන්න. 95යි 45යි එකතු 140යි. එතකොට x වෙනවා අංශක 40. ඒ 140යි මෙතෙන්ට ආවේ මේ කෝණ දෙකේ එකතුව. ඊට පස්සේ 180 140ක් අඩු කරාම x වෙනවා අංශක 40. x සමානයි අංශක 40. ප්‍රශ්න අංක 12 බලමු. අලස්සෙන් ප්‍රශ්නේ. වෘත්තයක පරිධිය 88ක් සෙන්ටිමීටර වේ. එමාරයේම ඇති කේන්ද්‍රික කෝණය අංශක 90ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සොයන්න. පරිධිය 88යි. එතකොට මේකේ අරය හොයාගන්න වෙනවා අපිට. දැන් අංශක 90ක් වෙන කේන්ද්‍රික ඛණ්ඩයක චාපදික හොයන්න පුළුවන් 88 4ෙන් බෙදුවා. එතකොට 2πr සමානයි 88 කියලා දාගෙන මේකේ r හොයාගන්න. සමානයි 88යි. එතන 24ක් දෙක 44යි 44 බෙදීම 7. එතකොට 88 7ෙන් ගුණ කරලා 44 එක දාන්න. මොකද මේ දෙක ගුණ කරාම මේ පැත්ත 44යි r බෙදීම 7 වෙනවා. ඉතින් ඒක පරස්පරයෙන් අනිත් පැත්ත ගුණ කරනවා. 44 2යි r කියන්නේ 4 2 14. අරේ 14. ඊට පස්සේ දැන් කේන්ද්‍රික ඛණ්ඩයේ මෙන්න මේකේ තමයි අහන්නේ.
එතකොට 88 4ට බෙදොත් මේ ඡාපය තියෙනවා. මේ දිගේ. 88 බෙදීම 4. අරේ 14. 88 4ෙන් බෙදලා බලමු. 22යි. එතකොට පරිමිතිය මේකේ පරිමිති මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය ගනිද්දී 22යි 14යි 14යි එකතු කරනවා. 50 සෙන්ටිමීටර. අවිස්තරාත්මක ගණනත් ඒවා එක අනිත් පැත්තට මේක අහලා දෙන්නේ. මේක පුතේ දැන් ඒ ප්‍රශ්න පත්‍රයේ අහන සීමාවට වඩා ටිකක් විස්තරයක් තියෙනවා මේක ඇත්තට. ඉතින් ඔයගොල්ලෝ මේ තියෙන සංකල්ප දැනගෙන ඉන්න ඕන. එතකොට අපිට දෙන ඕනම ගණනක් අපිට හදාගන්න පුළුවන්. ඒක නිසා ලේසි හෝ අමාරු ගණන් පුළුවන් තරම් අපිට ප්‍රශ්න පත්‍රයේ ලේසි ප්‍රශ්න පත්‍රයක් ආවා කියලා එක ගැටලුවක් නැහැ. අපි ලේසි ගණන් හදලා අමාරු ප්‍රශ්න පත්‍රයක් ආවොත් ඒක ගැටලුවක් වෙනවා. දැන් ඔයගොල්ලන්ට එහෙම ගැටලුවක් වෙන්නේ නැති. මේ 12 වෙනි ප්‍රශ්නේ කතා කරේ. 13 වෙනි ප්‍රශ්නේත් බලමු අපි ඒත් එක්කම. අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න. 13 වෙනි ප්‍රශ්නේ අනුක්‍රමණයේ පහ අන්තක්ඛණ්ඩයේ ධන දෙකක් වූ සරල රේඛාවේ සමීකරණය y සමානයි mx ධන c කියන සරල රේඛයේ ප්‍රස්තාවගත සමීකරණයක් මෙතන ඉන්නේ. අනුක්‍රමණයේ 5යි එතකොට අනුක්‍රමණය මෙතන m වලින් නිරූපණය කරනවා. y සමානයි 5x අන්තක්ඛණ්ඩයේ ධන දෙක. සමීකරණයේ y සමානයි 5x ධන 2. ඒක ලේසි ගන්න. 14 වෙනි ප්‍රශ්නය ශ්‍රේණි ගාන. 14 ශ්‍රේණි ගාන. ඍණ භාගය හා ඍණ 1 යන. ඍණ භාගය හා ඍණ 1 යන සමාන්තර ශ්‍රේණියක අනුයාත පද දෙක. පොදු අන්තරය සොයන්න. ඉතින් ඍණ භාගය ඊළඟ එකට ඍණ 1. ඉතින් මේක සමාන්තර ශ්‍රේණියක් නම් මේකේ අපොදු අන්තරය හොයන්න තියෙන්නේ මුල් පදේ හැර වෙනත් ඕනෑම පදයකින් ඒකට කලින් පදේ අඩු කරනවා. කලින් පදේ ගන්න මෙතන දෙන්නේ දෙවෙනි පදේ ගන්න වෙනවා අපිට ඍණ 1. ඍණ 1කින් අඩු කරනවා කලින් තියෙන පදේ ඍණ භාගය. එතකොට ඍණ 1 ඍණ මෙතන ඍණ පුරවන ධන භාගය. ඍණ 1යි ධන භාගය. ඒතර එකෙන් දෙන්න විරුද්ධ දෙන්නේ අඩු වෙනවා. එකෙන් භාගයක් අඩු කරනවා භාගය. මේ දෙන්නගේ වැඩි එක ඍණ. පොදු අන්තරය ඍණ භාගයයි. පොදු අන්තරය ඍණ භාගයයි. හරි. ප්‍රශ්නේ හරි. ප්‍රශ්න 5. ආයහනවා සරල රේඛීය ප්‍රස්ථාරයක සමීකරණයක් අහනවා ඛණ්ඩාංක දෙකක් දීලා. මේක තියෙන අපිට 0.5 කියන ලක්ෂය සහ අනිත් ඛණ්ඩාංකයේ තියෙන 6 8 කියන ලක්ෂය. එතකොට x බිඳුවක් වෙනකොට y ට අදාළ අගය තමයි මෙයාගේ අනුත්ක්‍රමණය වෙන්නේ. කියන්නේ අපි මේ ප්‍රස්ථාරයක් ඇඳුවොත් x බිඳුවේ 5 මෙතන බිඳුවේ 5 කියන ඛණ්ඩාංකය මෙතන ලකුණු වෙනවනේ. එතකොට අනිවාර්යයෙන් මේ y මේක ධන 5 හරහා තමයි මේ රේඛාව යන්නේ. එතකොට මේකේ අන්තක්ඛණ්ඩය තමයි y අක්ෂයේ කැපෙන තැන තියෙන y ඛණ්ඩාංකය. ඒතර c කියන්නේ 5යි. අනුක්‍රමණය අපි හොයාගන්න වෙනවා. අනුක්‍රමණය හොයාගන්න. ඉතින් y ඛණ්ඩාංක වෙනස බෙදන්න ඕනේ x ඛණ්ඩාංක වෙනස. ඛණ්ඩාංකය ලියද්දි මුලින් ලියන්නේ x ඛණ්ඩාංකය ඊළඟට y ඛණ්ඩාංකය ලියනවා. පටිපාටික තිබුලයක් විදිහට ලියනවා. ඒතර y ඛණ්ඩාංක වෙනස ගත්තොත් 5න් 8ක් හරි නැත්නම් 8න් 5ක් හරි අඩු කරන්න පුළුවන්. එහෙනම් අනුක්‍රමණය හොයාගෙන ඉමු 8 අඩු කිරීම 5 කියලා ගන්නවා. එතකොට ඒක අදාළ x ඛණ්ඩාංක වෙනස කියන්නේ 6 අඩු කිරීම වෙනවා. 8න් 5ක් අඩු කරාම 3යි 6න් 5ක් අඩු කරාම 6යි 6න් 3යි කියන ප්‍රතිය මෙතන එනවා භාගය. අනුක්‍රමණය භාගයයි අන්තක්ඛණ්ඩය 5යි සමීකරණය y සමානයි 2න් 1යි ධන 5. 2න් 1යි x ධන 5 අනුක්‍රමණය භාගය කියලා ගත්තා y ඛණ්ඩාංක වෙනස ගත්තේ අන්තක්ඛණ්ඩය ගත්තේ x බිඳුවක් වෙනකොට y ට අදාළගේ. එහෙම නැත්නම් තව එක ක්‍රමයක් තියෙනවා. අනුක්‍රමණයේ මේ y ඛණ්ඩාංක වෙනස x ඛණ්ඩාංක වෙනසෙන් බෙදලා හොයා ගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට සමීකරණයේ y සමානයි මේ භාගයයි x ධන එතෙන් c කියලා දා ගන්නවා. c කියලා දාගෙන මේ ඛණ්ඩාංක දෙකෙන් එකක් මේකේ x ටයි y ටයි ආදේශ කරනවා. ආදේශ කරාම c වල අගේ එනවා. ඊපස්සේ එතකොට c වල අගේ මේක මෙන්න මේකයි කියලා අපිට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකෙන් කෙටියෙන් හදා ගන්නත් පුළුවන්. ඒ 15 වෙනි ප්‍රශ්නේ 16 වෙනි ප්‍රශ්නේ බලමු.
16 වෙනි ප්‍රශ්න. ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. ජ්‍යාමිති ප්‍රශ්න. ඔන්නවා 120යි 130යි. මෙතන x. හරි. මේ දෙන්නගේ එකතුව මෙතෙන්ට සමානයි. මේ දෙන්නගේ එකතුව මෙතෙන්ට සමානයි. මෙතන හොයාගත්තොත් 180 130ක් අඩු කරොත් උදේ මෙතෙන් වෙනවා අංශක 50. ඒ සරල රේඛාවක් මත පිළිගන්න බද්ධ කොන වල එකතුව අංශක 180යි. ඒතකොට මෙතන 50යි නම් මේ 50යි x එකයි එකතු කරාම තමයි 120 හැදෙන්නේ. එහෙනම් x කියන්නේ 120ෙන් 50ක් අඩු. 70යි. x කියන්නේ අංශක 70යි. තව ක්‍රම තියෙනවා හදන්න පුළුවන්. මොනවද? ඔයාලට x සමානයි 70 තරම් තියෙනවා. ඒ උත්තරේ එනවා. 17 වෙනි ප්‍රශ්නේ තියෙනවා. 17 වෙනි ප්‍රශ්නේ සම්භාවිතය. S කියලා දීලා තියෙනවා නියත අවකාශයක් 2 4 6 කියලා. මේ නියත අවකාශයට අදාළ සංයුක්ත සිද්ධි දෙකක්. සරල සිද්ධි සහ සංයුක්ත සිද්ධි කියලා කොටස් දෙකක් හැදෙනවා. සරල සිද්ධියක් කියන්නේ පුතේ තවදුරටත් ඒක කොටස් වලට සිද්ධි වලට කඩන්න බැරි නම් අපි ඒකට කියනවා සරල සිද්ධියක් කියලා. තවදුරටත් කොටස් වලට කඩන්න පුළුවන් නම් අපි ඒකට කියනවා සංයුක්ත සිද්ධියක් කියලා. දැන් මේක අපි ගත්තොත් දෙක කියලා ගත්තොත් සිද්ධියක් දෙක ලැබීම කියන සිද්ධිය ගත්තොත් මේක සරල සිද්ධියක්. මේක තවදුරටත් කඩන්න බෑ. හැබැයි අපි දෙක හෝ හතර ලැබීම කියලා ගත්තොත් මේක සංයුක්ත සිද්ධියක්. මේක තව පාරක් වුණා 2 සහ 4 කියලා තව සිද්ධි දෙකකට කඩන්න පුළුවන්. තව එකක් ගත්තොත් 4 6 ලැබීම 4 6 8 ලැබීම. ඒක අපි කියනවා සංයුක්ත සිද්ධි කියලා. එහෙනම් සරල සිද්ධිත් මතක් කරගන්න වෙලාවදී සංයුක්ත සිද්ධි මතක් කරගන්න. මේකට අදාළ සංයුක්ත සිද්ධියක් ඔන්න මම ලිව්වා. 18 වෙනි ප්‍රශ්නය. හරි. වෘත්තයක් තියෙනවා. ඒකේ විස්කම්භයක් තියෙනවා. මේ විස්කම්භය මගේ මේ විදිහට කෝණයක් හදලා තියෙනවා. කේන්ද්‍රය මෙතන ගිහින් තියෙන්නේ කියන්නේ විස්කම්භයක් තියෙන්නේ. පාදවල දිග දිග තියෙනවා 12යි 9යි කියලා. මේක 12 සෙන්ටිමීටර මේක 9 සෙන්ටිමීටර. අපෙන් අහනවා අරය කීයද කියලා. මෙතන විස්කම්භයක් නිසා මෙන්න මෙතන අංශක 90ක් එනවා කියලා ගන්න පුළුවන් අර්ධ වෘත්තයක කෝණ. මෙතන විස්කම්භයක් නිසා මෙතන අංශක 90. එතකොට මේ තියෙන්නේ ඍජු කෝණේ ත්‍රිකෝණේ. ඍජු කෝණේ ත්‍රිකෝණේ මෙන්න මේ පාදය කර්ණ පාදය. ඒකට කර්ණ පාදය අපි ගමුකෝ D කියලා. විස්කම්භයක් වෙන නිසා D වර්ගය සමානයි 12 වර්ගය දන්න 9 වර්ගය. අයිතිකරස්. එතකොට මේක ලියන්න පුළුවන් D වර්ගය 12 සරක් 12 144යි 9 වරක් 9 81යි 144ට 81ක් එකතු කරනවා 225යි D වර්ගය සමානයි 225යි. මෙතන D කියන්නේ 225 වර්ගමූලය. එතකොට එනවා D කියන්නේ 15යි. විස්කම්භය 15යි. මෙතන ඉඳන් මෙතෙන්ද දිග 15. අහන්නේ ඒක නෙමෙයි අරය අහන්නේ. එහෙනම් අරය එකකින් භාගයක්. අරය 7.5. විස්කම්භයෙන් භාගයක් තමයි අර. හරි. 8 හැදුවේ 19. 19 වීජීය භාගයක්. 5 බෙදීමේ 2 බෙදීමේ සමානයි භාගය. මේක හරිය සමාන නිසා a වලින් 5න් 2ක් අඩු කරොත් 3යි සමානයි භාගයයි. අරස් ගුණිතය දා ගන්න පුළුවන් මේකෙදි. සමාන ගුණ දෙපැත්තට පද දෙකක් කරගත්තා. a සමානයි 2 + 3 7යි. මේකේ හරිය සමාන වුණ නිසා පොදු හරිය a කියලා ගත්තා. 5න් 2ක් අඩු කරාම 3යි. මේ පැත්තේ භාගය තිබ්බා ඒක ලිව්වා. ඊට පස්සේ දැන් මෙතන මේ දෙකෙන් මේ 3 ගුණ කරා. 6යි මේ එකෙන් 1 ගුණ කරා. ඉවරක් එක a. එතන හරස් ගුණිතය දාගෙන මම ඒ වල උත්තරේ හොයාගත්තා. ඒ සමානයි 6යි කියලා එනවා. 20 වෙනි ප්‍රශ්නේ බලමු. ප්‍රශ්නාංක 20 බලමු.
और त्रिकोणमितिයට අදාළ ප්‍රශ්නයක් තියෙන්නේ. ත්‍රිකෝණයක් තියෙනවා. PQR කියලා. PQR. මෙතන අංශක 90යි. මෙතන θ කියලා කෝණයක්. අපෙන් අහනවා PQ බෙදීම QR ට අදාළ අනුපාතය. PQ මෙතේ හරි. මේ කෝණයට අදාළව මේක සම්මුඛ පාදය. QR කියන්නේ මේක. එතකොට මේක බද්ධ පාදය. සම්මුඛ පාදයේ බද්ධ පාදයේ ලියන අනුපාතය අපිට යන්නේ tan. නම් මේක ලියන්න පුළුවන් tan θ. tan θ. ඒක ගන්න cos θ වලට අදාළ සම්බන්ධතාවය. cos θ cos ලියන්නේ අපි බද්ධ පාදයේ බෙදීම කරන්නේ. එතකොට මේ θ කෝණයට අදාළ බද්ධ පාදය වෙන්නේ QR පාදය. හරණය වෙන්නේ PR පාදය. බද්ධ පාදයේ බෙදීම කරන්නේ. cosine කියන්නේ අපි ඒක. 21 වෙනි ප්‍රශ්නේ පූර්ති චතුරාස්‍රයක් තියෙනවා. මෙතනින් ආයේ මම මේක පුතේ මේ පාද දෙක සමානයි. මෙතන 110යි. උතර අපි දන්නා චතුරාස්‍රයක මේක චතුරාස්‍රය නෙමෙයි ශීර්ෂ අතර වෘත්තය මත පිටන්නේ. චතුරාස්‍රයක පාදයක් එක්ක කරපුවාම සෑදෙන බාහිර කෝණය ඒකේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. දැන් මෙතන 110යි. ඒක 110යි. එතකොට මේ පාද දෙක සමාන නිසා මේ කෝණ දෙක සමාන වෙනවා. එතකොට 110 කඩු කරාම 70යි. ඒ 70 දෙකට බෙදෙන්න ඕන. එතකොට මේක 35යි. x කියන්නේ අංශක 35. මෙතන කෝණය තමයි හන්නේ. x සමානයි අංශක 35. 22 වෙනි ප්‍රශ්නේ සංශෝධනයක් කරගන්න. 22 වෙනි ප්‍රශ්නය. හරි 22. ඒක සංශෝධනය තමයි 1.5 මේකේ අසමානතාවය මේ විදිහට දාගන්න. දැන් අසමානතාව ලක්වන නෑ ඒකේ. මේ විදිහට දාගන්න. මේ 5 එහා පැත්තට ගමු. දෙපැත්තම අඩු කරන්න පුළුවන් අසමානතාවය වෙනසක් වෙන්නේ නැහැ. 6න් 5ක් අඩු කරන්න. එකයි. 23 වෙනි ප්‍රශ්නය වෘත්ත ප්‍රමේයන් වලට දාලා ප්‍රශ්නයක් තියෙනවා. මේකේ තියෙන පොතේ විස්කම්භයක් තියෙනවා. මේක විස්කම්භය. ඊට පස්සේ විස්කම්භය වගේ නාපාතනය කරලා දෙනවා පොඩ්ඩක්. මේකේ දීලා තියෙන මේ කෝණය තමයි x කියලා දීලා තියෙන්නේ. මෙතන 30යි. අපි දන්නවා මෙතන විස්කම්භයක් නිසා මෙතන 90ක් වෙන්න ඕන. ඒතර මෙතන 90ක් නම් 90යි 30යි එකතු කරාම 120යි. ඊටු ටික මෙතෙන් දෙන්නේ. මේක 60යි. මෙයයි මේ සමානයි. එකම ඛණ්ඩයේ කෝණ. x සමානයි අංශක 60. මේ 23 වෙනි ප්‍රශ්නේ. 24 වෙනි ප්‍රශ්නේ. සාධක. 24 වෙනි ප්‍රශ්න බලමු. පුර්ණායේ p වාර. වෙන 6යි p ධන p. දින දෙක. සාධක වලට කඩන්න. මේ දෙන්නට පොදු සාධක ගත්තොත් 3යි p ගත්තා. මේක 3යි p ගෙන් බෙදුවාම p ඉතුරු වෙනවා. 6යි p 3යි p ගෙන් බෙදුනාම 2ක් එනවා. මේ දෙන්නට පොදු සාධකයක් ගන්න එකක් නැහැ. ධන එකක් ගමු. මේක එකෙන් බෙදුවා කියලා වෙනසක් වෙන්නේ නැහැ. මේක එකෙන් බෙදුවා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ආයෙත් p ධන 1 p ඍණ 2 ආයෙ පොදුයි. ඊට පස්සේ p ඍණ 2 මෙතන 3යි p ධන 1. ඔන්න ඒක අපි සාධක වලට වෙන් කරා. ඒ 24 වෙනි ප්‍රශ්නය.
25 වෙනි ප්‍රශ්නය 25 වෙනි ප්‍රශ්නය පත අක්ෂේප පතකට මේ විදිහට හදලා දීලා තියෙනවා PQ සහ QR මෙතන රෙජිකෝණය PQ සහ QR වෙන එකිනෙකට ලම්බක පිටි තාප දෙකේ මෙම තාප දෙක මත Q සිට මීටර දෙකක් දුර Q කියන්නේ එක ලක්ෂ Q සිට මීටර දෙකක් දුර එහෙනම් තනි ලක්ෂයකට නියත දුරකින් පිටන පතේ කියන්නේ වෘත්තයක් අපි වෘත්තයක් අඳින්න සෙන්ටිමීටර මීටර දෙකක ආරයක් සහිතව මෙහෙම නිකන් මම මේ පැන් දෙකක් විතරක් මම ලකුණු කරගන්න. මේක වෘත්තයක් අඳින්න. ඊට පස්සේ තාප දෙකමත් තමයි මේක හදන්න කියන්නේ. ඒතර සමාන දුරකින් මීටර දෙකක් දුරේ මෙන්න එක. මෙතන බල්බ් දෙකක් දාන්න තමයි කියන්නේ. x සහ y ලක්ෂ අපිට ඔය විදිහට ඔකේ දාන්න පුළුවන්. එතකොට අපිට මේ ලක්ෂ දෙක විදිහට ලකුණු වෙලා තියෙනවා. ලකුණු කරන්න පුළුවන්. හරිද? එතකොට අපි දැන් අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කොටස අවසන් කරනවා මෙතනින්. ඔයගලන්ට 11 වෙනි සහ 12 වෙනි කාර්යපත්‍රය ගණන් එකක් ඉදිරියට කරන්න. මොන හරි ගැටලු සාකච්ඡාවක් තියෙනවා නම් ඔයගලන්ට WhatsApp එකේ අරන් අහගන්න පුළුවන්. අපි නැත්නම් පන්තියේ තියෙන වෙලාවකදී මොන හරි ගැටලු සාකච්ඡාවක් තියෙනවා නම් කියන්න. ඒ ගැටලු සාකච්ඡාවක් තියෙන තැන් निराकरण करना हरी नाम अदर बात